ආයුවන් සියදෙනාටම ඉතින් හිතනවා ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්නවා කියලා. අපි යන් වැඩේට. ඕගලගේ එක්සෑම් එක ගතට පස්සේ ගණිතයේ කොටසක් තියෙනවා. නේ? ඊට පස්සේ මේ මූල්‍ය ගණිතය කියලා තව කොටසක් තියෙනවා. ඊට පස්සේ විගණනය කියලා තව කොටසක් තියෙනවා. ඒත් එක්කම ගිණුම්කරණයට අදාළව තව කොටසක් තියෙනවා. ඒත් ගිණුම්කරණයේදී මට එවලා තිබ්බ පේපර් සෙට් එකක් අවුරුදු 5ක 6ක පේපර්ස් වගේ. එතකොට මේ පේපර්ස් වල විශ්ලේෂණය කරගෙන යද්දී ප්‍රධාන පාඩම් මේකෙන් 5කට අදාළව තමයි ඔයගොල්ලන්ගේ ටෙස්ට් කරන්නේ. 5ම අහන්නේ නැහැ. 5න් එකක් වගේ තමයි අහන්නේ. එක අවුරුද්දක කාලා තිබ්බා. ඔයගොල්ලෝ දන්න භාෂාවෙන් කිව්වොත් එහෙම දැන් නම් අප්ඩේට් වෙලා තියෙන අලුත් වචන ඇවිල්ලා තියෙන්නේ. අර ශේෂ පත්‍රයක් මූල තත්ත්ව ප්‍රකාශනයක් දෙක වෙනස් වෙච්ච නම. ඕගොල්ලෝ දන්න ලාභ ගිණුම වෙනස් වෙච්ච නම විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. එතකොට ඔන්න ඒ විදිහට ඕගොල්ලෝ මේ එහෙම ගාණක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ ලාභ අරමුණු කර නොගත් සංවිධානය යටතේ පාඩමෙන් ඒකකෙන් ගාණක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මුදල් ලැබීම් ජර්නල්, ගෙවීම් ජර්නල්, සුළු මුදල් ගෙවීම් ජර්නලය. ඒ ආශ්‍රිතව ඒ කියන්නේ ඔය ප්‍රාථමික පොත් උපයෝගී පොත් ආශ්‍රිතවත් ගාණක් ඇවිල්ලා තිබ්බා. තව බැංකු සැසඳුම් ඒත් එක්කම වැටුප් පාලන ගිණුම අර EPF ETF වැටුප් ලේඛනයක් පිළිල කිරීම අනේ ඒ ආශ්‍රිතවත් ගැටලු ඇවිල්ලා තිබ්බා. ඒකට මම පෞද්ගලිකව දන්නේ නැහැ මේ පාර කොහොම ඕගොල්ලන්ගෙන් පේපර් එක ටෙස්ට් කරයිද කියලා. ඉතින් අපි පළවෙනි පියවරේදී ඔය ඒකකයන් 5ට අදාළව ඕගොල්ලන්ගේ පේපර් වල තිබ්බ ලේසි ගණන් 5ක් අපි මුලින් හදාගෙන යන්. ඊට පස්සේ ඕගොල්ලෝ වගේ දෙයක් ප්‍රැක්ටිස් කරන්න. ඒ හා සමාන ගණන් කිහිපයක් මම ඕගොල්ලන්ට එවන්න. ඒ ලෙවල් ළමයිගෙන් අරගෙන ඒව ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ ආපහුම තව දවස් 5කින් විතර ආපහු තව සීරීස් එකක් එවන්න. ටිකක් ඇඩ්වාන්ස් සීරීස් එකක්. ඇඩ්වාන්ස් ගණන් තියෙන ඇඩ්වාන්ස් සීරීස් එකක් මම ඕගොල්ලන්ට එවන්න. ඕගොල්ලන්ට පුළුවන් මේක මොනවා ගන්නද අපෝ ෆලෝ අප් කරන්න. ඉතින් කෙටි කාලයක් තුල අපි බලමු ඕගොල්ලන්ගේ මතකය නැවත ආවර්ජනය කරගන්න. රයිට්. එහෙනම් අපි මුලින්ම හදන්නේ ඕගොල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත් අර ලාභ ගිණුම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ශේෂ පත්‍රය ඕගොල්ලෝ දන්නේ එහෙම. හැබැයි අලුත් කතන්දරයේදී ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ආදායම් ප්‍රකාශනයක් කියන නම් වලට චුට්ටක් මාරුලා තියෙනවා. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. රයිට්. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. මේ ගිණුම්කරණය කියන විෂය අපි කියන මූලික අංග components 5කින් තමයි හැසිරෙන්නේ. කීකින් හැසිරෙන්නේ 5කින්. ඒ 5 තමයි මම මෙන්න මෙහෙම ලියුවොත් එහෙම ඒ 5 තමයි වත්කම්, ඊට පස්සේ වගකීම්, ඊට පස්සේ හිමිකම්. වත්කම්, වගකීම්, හිමිකම්. මේ පැත්තෙන් මම ගන්නම්. ඊට පස්සේ තව ඉන්නවා දෙන්නෙක් ආදායම් සහ වියදම් කියලා. උදේට මූලික අංග කීයද? ඔක්කොම 5යි. මතක් කරගන්න. මේ ආදායම් වියදම් ඔයා දන්නවා. ඔයාට හම්බෙන ආදායමෙන් ඔයාටගේ වියදම් ටික අඩු කරාට පස්සේ ඔයාට ඉතිරියක් එනවා. අපි ඒකට කියනවා ලාභයක් කියලා. සාමාන්‍ය ව්‍යාපාරයක. එහෙනම් ඔය ලාභයක් හොයන්න අපි හදනවා පොඩි ප්‍රකාශනයක්. අපි ඒකට කියනවා මොකක් කියලාද? ආදායම් ප්‍රකාශනය. සරලව. ආදායම් ප්‍රකාශනයක් හදනවා. ඕගොල්ලෝ මේකට දන්නේ ලාභ ගිණුම. අපි දන්න ලාභ ගිණුම. හරි. එතකොට මතක තියාගන්න මම පළවෙනියටම හදන්නේ 2002 ආපු ගාන 2001 හරි ආපු ගාන. එතකොට ආදායම් ප්‍රකාශනයේ අපි කාල පරිච්ඡේදය හඳුනගන්න කියන්නේ ආදායම් ප්‍රකාශනයේ අර කාලය හඳුනගන්නේ හැම වෙලාවෙම කිසියම් කාල පරිච්ඡේදයකට අදාළව. එතකොට අපි මෙතන ලියන්නේ කොහොමද ඕක? මතක තියාගන්න මම මෙතන ආපහු ලියන්න යන්නේ නැහැ නිකන් නම දානවා විතරයි. 2022 3.31 දිනෙන් අන්න වචනය වැදගත්. දිනෙන් අවසන් වර්ෂය සඳහා අවසන්
වර්ෂය සඳහා. දැන් ඕගොල්ලන්ගේ ගාන දුන්නොත් එක මාසයකට අවසන් මාසය සඳහා දීලා තියෙන නම ලියලා එන්න. ආදායම් ප්‍රකාශනය නම් ආදායම් ප්‍රකාශනය, ලාභ ලාභ ගිණුම නම් ලාභ ලාභ ගිණුම දීලා තියෙන නම ලියන්න. රූල් කීයකින් ලියන්න ඕනේද? ඔක 3කින් ලියන්න ඕනේ. මෙතන උඩ මේ ව්‍යාපාරයෙන් නම, ඊට පස්සේ මෙන්න මේ කෑල්ල, ඊට පස්සේ මොකක්ද මේ හදන්න කියන්නේ? ආදායම් ප්‍රකාශනය. එහෙනම් දැන් මතක තියාගන්න මේ ආදායම් ප්‍රකාශනයේ ඇතුලේ ඉන්නේ හොඳට මතක තියාගන්න ව්‍යාපාර ආයතනයේ ආදායම් සහ වියදම් ටික විතරයි. එතකොට කිසියම් වූ කාල පරිච්ඡේදයක් සඳහන් නිසා මෙතන මතක තියාගන්න දාන්නේ අපි දිනෙන් කියලා. දිනෙන් කියලා. right. ඒතකොට ඒක තමයි අපේ ලාභය. ලාභය විතරක් මැනලා හරියන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ අපේ ව්‍යාපාර ආයතනයේ කොච්චරක් වත්කම් තියෙනවද? ඒත් එක්කම කොච්චරක් ඒ වත්කම් වලින් අනුන්ට ගෙවන්න තියෙනවද? ඒත් එක්කම ඒ මං ළඟ තියෙන වත්කම් වලින් අනුන්ට ගෙවන්න තියෙන කොටස අඩු කරාට පස්සේ ඇත්තටම කියලා මගේ හිමිකම කොච්චරක්ද කියලා මම මැනගන්න ඕනේ. කිසියම් වූ දවසකට. එහෙනම් ඔන්න ඕකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අලුත් නම නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඕගොල්ලෝ දන්නේ ඔක මොකක් කියලාද? ශේෂපත්‍රය කියලා. දන්නේ ශේෂපත්‍රය කියලා. ශේෂපත්‍රය හැම වෙලාවම හදන්නේ කිසියම් වූ දිනකට, දවසකට හදන්නේ. ටයිම් පීරියඩ් එකකට නෙමෙයි. ටයිම් පීරියඩ් එකට හදන්නේ ආදායම් ප්‍රකාශන. එහෙනම් මෙතනදී අපි ලියනවා කොහොමද? 2022 3.31 දිනට මොකක්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මෙතන දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. එන ලස්සනට රූල් දෙයක් මෙතන ලියනවා ඒක. පැහැදිලිද? පැහැදිලිද? මෙතන මතක තියාගන්න කිසියම් වූ දිනකට හදන්නේ. දිනට. පැහැදිලිද? පැහැදිලි. right. එහෙනම් ඔයා දන්නවා එහෙනම් මූලිකාංග 5යි. 5න් 3ක් යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. 5න් 2ක් හෙවත් ආදායම් සහ වියදම් වෙනවා ආදායම් ප්‍රකාශනය. එහෙනම් ශේෂ පිරික්සුමක් කියලා අපිට සිදුවීම් මාලාවක් දෙනවා. අඩුම ගානේ ඔයාලට පුළුවන් වෙන්න ඕන සිදුවීම් මාලාව වත්කම් ටික, වගකීම් ටික, හිමිකම් ටික එතනට ගියා. ආදායම් වියදම් ටික මෙතනට ගියා. පැහැදිලිද වැඩේ? පැහැදිලි කියලා හිතනවා පළවෙනි පියවරට අදාළව. රයිට් නෝට් ඩවුන් කරගන්න. right. මේ ආකෘතිය අපි චුට්ටක් ඇඳගමු. දැන් මම හදන්න යන්නේ මගේ ආදායම් ප්‍රකාශනය. මම මෙතන නිකන් ලියා ගන්නවා විතරයි ඈ. ආදායම් ප්‍රකාශනය. එක එක නම් තියෙනවා. ඔය දෙන නම දාගන්න. ආණ්ඩු විභාගයක් කියන සමහරලාවට ලාභ ගිණුම කියලාම දෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැනේ. අපිට වැඩකුත් නැහැ ඒක. දෙන නම ඔයා මොනවා කරන්නද දාගන්න. මේතනට මම දාගන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. right. උඩට පටන් ගමු. මම මේ කියන විදිහටම අඳගන්න එක්සෑම් එකේදී කටපාඩමේ තියාගන්න ආවොත් එහෙම ලියලා ගියාගන්න. මුලින්ම තියෙන්නේ විකුණුම්. රූල් අරින්නේ නැහැ උඩින්ම ලිව්වා. රූල් අරින්නේ නැහැ අඩු කළා ආපසු එවුම්. භාණ්ඩයක් වික්කොත් එයා එකට අපි ඉල්ලුපු එක නම් නෙමෙයි නම් යවලා තියෙන එයා ආපහු රිටර්න් කරනවා. වික්කොත් එවනවා ආපසු එම් ටික අඩු කරනවා. දැන් එක රූලක් අරින්න. අරලා ලියන්න අඩු කළා විකුණුම් පිරිවැය. අඩු කළා විකුණුම් පිරිවැය. මේක හෙඩින් එකක්. මේක ඇවිල්ලා මොකද්ද? හෙඩින් එකක්. ඒ කියන්නේ මාතෘකාවක්. ඒ කියන්නේ විකුණුම් පිරිවැය හැදෙන්නේ පල්ලෙහෙන්. නැතුව ගොඩක් කට්ටිය හිතගෙන විකුණුම් පිරිවැය කියලා මෙතන නෑ. එතනට එන්නේ නෑ. විකුණුම් පිරිවැය හැදෙන ටිකක් තියෙනවා. මාත් එක ලියා ගන්න. පළවෙනි එක ආරම්භක තොගය. ආරම්භක තොගය. එකතු කළා කාල පරිච්ඡේදය තුල මිලදී ගත්ත ගැණුම්. ගත්තොත් ඒ කියන්නේ අපි ඉල්ලුපු එක නම් නෙමෙයි නම් අපිට එවලා තියෙන්නේ අපිට පුළුවන් රිටර්න් කරනවා. එහෙනම් ගැණුම් වලින් අපි අඩු කරනවා කවුද? ආපසු මොනවද? යැවුම්. ගැණුම් වලින් අඩු කරනවා ආපසු යැවුම්. මතක ඇතුව රූල් තුනක් ඉඳ තියාගන්න. ඊට පස්සේ උත්තරයක් එනවා විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය කියලා මෙන්න මෙතන. ඕකෙන් අපි අඩු කරනවා මොන තොගයේද? අපේ ව්‍යාපාරයේ අවසාන තොගය. මෙතනින් අඩු කරනවා. අඩු කරලා
මම කොළ පාට පෑනෙන් දාන්නම්. මෙන්න මෙතනට උත්තරයක් එනවා. මේකට තමයි අපි කියන්නේ විකුණුම් පිරිවැය කියලා. ඒ කියන්නේ මෙන්න මේ කතන්දරේ තමයි මෙන්න මෙතනට එන්නේ අන්තිමේදී. ඊට පස්සේ මේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය දුන්නාම අපිට උත්තරයක් එනවා. මොකක්ද? දල ලාභය. දල ලාභය කියලා මෙන්න මෙතනට එනවා. රූල් ඇරියේ කොහෙද? මෙතන එක රූලක් ඇරියා මේ. මෙතන රූල් 3ක් ඇරියා එච්චරයි. රූල් අරින්න යන්න එපා. ඊට පස්සේ මෙතනදී අපි එකතු කරනවා අපේ ව්‍යාපාරයේ වෙනත් ආදායම් ටික එකතු කරනවා. එතනට රූල් 3ක් විතර ඉඳ තියන්න. අඩු කරා අපේ ව්‍යාපාරයේ වියදම් ටික. ඔයාලට පුළුවන් නම් මේ වියදම් ටික කැටගරයිස් කරගන්න කොටස් 4කට බෙදා හැරීම් පරිපාලන මූල්‍ය වෙනත් කියලා. ඒ කැටගරියට ඕන නම් දාගන්න. එහෙම නැත්නම් එකට දාගන්න. මට මෙතන ඉඩ නැහැ. ඒක නිසා මම එකට දාගන්නවා. අන්තිමේදී මෙතනින් උත්තරයක් ගන්නවා මොකද? ශුද්ධ ලාභයක් හෝ අලාභයක් එනවා අපි දන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න මෙතන තියෙන මොනවද? ආදායම් සහ වියදම් ටික විතරයි. හරිද? රයිට්. අපි යනවා මූල තත්ත්ව ප්‍රකාශනයට. මුලින්ම මතක තියාගන්න දැන් වත්කම්. මේ වත්කම් කොටස් දෙකකට බෙදෙනවා. එකක් ඇවිල්ලා ජංගම නොවන වත්කම්, අනිත් එක ඇවිල්ලා ජංගම වත්කම්. එහෙනම් මෙතනට දාගන්න මොකද්ද අපි එහෙනම්? මුලින්ම දාගන්නවා ජංගම නොවන වත්කම්. මුලින්ම උඩට දාගන්නවා. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයේ තියෙන ඉඩම, ගොඩනැගිල්ල, ෆර්නිචර්ස්, ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර, ඊට පස්සේ මෝටර රථ ටික. ජංගම නොවන අවුරුද්ද කරලා වැඩි ඒවා. ඊළඟට රූල් මෙතන මම ඉඩ තියා ගන්නවා 3ක් විතර ඉඩ තියාගෙන ඊළඟට ලියා ගන්නවා මොකක්ද? ජංගම වත්කම්. ජංගම වත්කම් ලියුව ගමන් මතක තියාගන්න අපි ලියන්නේ මුලින්ම අවසාන තොගය. ඊට පස්සේ ණය ගැතියෝ ටික. ණය ගැති. ඒ කියන්නේ අපේ ව්‍යාපාරේ ණය ගැතියෝ අලුත් සිලබස් එක නම් වෙළඳ ලැබිය යුතු දේ. රූල් 1 2 3ක් ඉඩ තියලා 3ක් 4ක් ඉඩ තියලා ලියන්න මුදල් කියලා. එතකොට අපි මේක පෙළගස්වන්නේ ද්‍රවශීලතාවය වැඩි වෙන පිළිවෙලට. එතකොට අන්තිමේදී මෙතනට උත්තරයක් එනවා මොකක්ද? මුළු වත්කම් කියලා. ඩොට් තියපු තැන්වල විතරයි ඉඩ තියාගන්න. අනිත් එක තැනකට. ඒක මුළු වත්කම් වල එකතුව මෙන්න මෙතනට එනවා. අපි ඒක මෙන්න මේ ඉඩ දෙකක් ගහලා පෙන්නනවා. වත්කම් ටික හරියන්න මේ. මෙන්න මෙයා දැන් ඔන්න ගත්තා. දැන් ඉන්නේ වගකීම් සහ හිමිකම්. අය දෙන්නගේ මුලින්ම ගන්නවා හිමිකම. රූල් අරින්න එපා. ඉරක් ගැව්වා. අපි ලියනවා මෙන්න මෙහෙම. අපේ ව්‍යාපාරයේ ආරම්භක හිමිකම. ඔකට එකතු කරනවා ශුද්ධ ලාභය. ඔකෙන් අඩු කරනවා අපි ගැනිලි. එතකොට අපිට එනවා උත්තරයක් මොකක්ද? අපේ ව්‍යාපාරයේ අවසාන හිමිකම. ඒක නම මෙන්න මෙතන. වත්කම් සමානයි හිමිකම් දන වගකීම්. එහෙනම් හිමිකම් මෙතන නම් ඊට පස්සේ මම ගන්නවා වගකීම් ටික. වගකීම් කොටස් දෙකයි. මොකක්ද? ජංගම නොවන වගකීම්. ඒකට රූල් දෙකක් ඇති. ඊළඟට ලියා ගන්න ඇවිල්ලා අනිත් එක්කෙන ජංගම වගකීම්. ඒකට ඉතුරු ටික තියන්න. ඊට පස්සේ වගකීම් වල උත්තරය ආපහු මෙන්න මුළු වගකීම් ටික උත්තරේ මෙතනට එනවා. ඇවිල්ලා මේ දෙන්න එකතු කරලා මෙතනට ගත්තාම අපිට එනවා අපේ ව්‍යාපාරයේ මුළුපත්කම් සහ මුළු හිමිකම සහ වගකීම් වල එකතු. එතන මේ උත්තරේ මේ දෙන්නගේ උත්තරේ මෙතනට එනවා. එතන මෙයයි මේ මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. එතකොට තමයි ගාණක් නිවැරදිව හැදෙන්නේ. රූල් කරගන්න බාන්ටක් ගාලා. රට අපි වැඩේ පටන් ගමු. දැන් ගණන් ටික හදන්න පටන් ගමු. දැන් ගාන හදන්න යන්නේ. මුලින්ම අපි මේ ගානට අවතීර්ණ වෙන්නේ අතිරේක තොරතුරු වලින්. පළවෙනි එක කියනවා උපචිත ගෙවල් කොලිය රුපියල් 210යි කියලා කියනවා. උපචිත ගෙවල් කොලිය රුපියල් 210යිලු. රයිට්. අපි යන් වැඩේට උපචිත ගෙවල් කොලිය රුපියල් 210යිලු.
රයිට් අපි හදාගමු වැඩි ලස්සනට. මම ලියනවා මෙන්න මෙතන ගෙවල් කුලිය කියලා ලියනවා. පෙර වැඩ එක ලස්සනට ලියනවා පෙර වැඩක් කියලා මෙහෙම අරගෙන පෙර වැඩ ගෙවල් කුලිය. පෙර වැඩ. උපචිතයි. ඒ කියන්නේ තවත් මම ගෙවන්න ඕන ගෙවල් කුලිය රුපියල් 210ක්. උපචිත ගෙවල් කුලිය. එතකොට මොකද වෙන්නේ? අපි මුලින්ම ශේෂ පිරික්සුමට ගිහලා බලන ගෙවල් කුලි මුදලින් කීයක් ගෙවලාද කියලා. බලන්න ගෙවල් කුලි ඔන්න පළවෙනි එක. පළවෙනි එක මුදලින්. ගිහින් බලන ශේෂ පිරික්සුමේ. තියෙනවා ගෙවල් කුලි කියලා කීයක්ද? 6622ක්. මුදලින් ගෙවල 6622ක්. දැන් ආපහු තියෙනවා මොකක්ද? උපචිත ගෙවල් කුලි. උපචිත කෑල්ලක් තියෙනවා. පුතේ උපචිත කෑල්ලක් තියෙනවා. කීයකද? රුපියල් 210ක තියෙනවා උපචිත කෑල්ලක්. එහෙනම් ගෙව්වා හෝ නොගෙව්වා කාල පරිච්ඡේදයට අදාළ සම්පූර්ණ ගාණ කීයද? 6832යි. එහෙනම් මේ අපිට වැඩිපුර ගෙවුවොත් මුදලින් ගෙවපු ගාණ අඩු වෙනවා. තව ගෙවන්න තියෙනවා නම් ඒක අපි එකතු කරගන්න. නම් ගෙව්වා හෝ නොගෙව්වා සම්පූර්ණ උත්තරය ගෙවල් කුලිය කියන්නේ වියදමක්. එහෙනම් මෙතනට එනවා ගෙවල් කුලිය කියලා රුපියල් කීයක් වෙනවද පුතේ? 6832ක් කියලා එනවා. හැබැයි ඒකෙන් 210ක් ගෙවලා නැහැ. ඒක මට මොකද්ද? වගකීමක්. ආයෙත් මම ලියනවා මොකක්ද? ගෙවිය යුතු ගෙවල් කුලි. එහෙම නැත්නම් උපචිත ගෙවිය යුතු කුලි රුපියල් කීයද? 210යි. හදාගන්න. ගෙවිය යුතු කුලි රුපියල් 210යි. ගෙවිය යුතු කුලි රුපියල් 210යි. රයිට්. ඊළඟ එකට යන්න. ඒක ඕකේ. ඒක ලේසි. ඔය එක වෙනවා ලියන්න. ඊළඟ එක. මම නික ස්කිප් කරලා ලේසි ටිකක් ගන්නම්කෝ. අවසාන තොගය රුපියල් 13551යි. මාර ලේසිනේ. fill in the blanks. අවසාන තොගය මෙතන දාගන්න දෙවෙනි තීරුවේ. 13000 අවසාන තොගය 551යි. 13551යි. 13551යි. ඔයාට මතකයි අවසාන තොගය මෙන්න මෙතන තිබ්බා. මෙතනටත් දාගන්න. 13551යි. ලේසිනේ වැඩි. ඊළඟට ෂය. ෂය බලපුවාම අර මං කිව්ව ඉඩම් ගොඩ නැගිලි. ඉඩම් ෂය වෙන්නේ නැහැ අනිත් ටික. මේකේ තියෙන යන්ත්‍රයක් විතරයි. 15ක් ෂය කරන්න ඕන. අපි යන් වැඩේට. ෂය. ෂය. ෂය තියෙන යන්ත්‍ර වලට අදාළ විතරයි. බලන්න කරන හැටි මාර ලේසියි යන්ත්‍ර. අපි හැම වෙලාවෙම ෂය කරන්නේ මෙන්න මෙහෙම. පිරිවැය ඍණ සුම්බුන්නකය. ඒක තමයි අපි 115ක් දීලා දෙනවනේ පුතේ. ෂය ප්‍රතිශතයෙන් වැඩි කරන්න. එහෙනම් ගිහින් බලන්න යන්ත්‍රයේ පිරිවැය කීයක් තියෙනවද කියලා රුපියල් 58000යි. යන්ත්‍රයේ පිරිවැය 58000යි. සුම්බුන්නකයේ බිඳුවයි. ෂය ප්‍රතිශතය 100ට කීයයිද? 15යි. වැඩි කරන්න අපිට උත්තරයක් එනවා කීයකද? රුපියල් 8700ක උත්තරයක් එනවා. ෂය වල උත්තරය නම් කීයද? 8700යි. මේක ඇවිල්ලා වියදමක් අපිට. ඩබල් එන්ට්‍රි කොහොමද? ෂය කියන වියදම් ගිණුම හර ෂය වෙන් කිරීම බැර. වියදමක් එහෙනම් මම මෙතන දානවා යන්ත්‍ර ෂය ඔය ලියන යන්ත්‍ර කියලා 8700යි. ඊට පස්සේ යන්ත්‍රය ඉන්න මෙන්න මෙතන මම මෙහෙම ලියනවා මගේ යන්ත්‍රය. කොට තුනක් තියෙනවා. කොට තුන පුරවගමු. පිරිවැය සමුච්චිත ෂය ඊට පස්සේ මොකද්ද? ශුද්ධ අගය. යන්ත්‍ර වල පිරිවැය පුතේ රුපියල් 58000යි. එකඟයි ඔයා. අවුරුද්දේ මුලට ෂය වෙලා තියෙනවා කීයද? රුපියල් 19000ක්. මම මෙතන ඔයගින්නේ මෙන්න මෙහෙමද? අවුරුද්දේ මුලට 19000ක් ෂය වෙලා. මේ අවුරුද්දට 8700ක් ෂය වෙලා. එහෙනම් සම්පූර්ණ ෂය
ප්‍රමාණයක් තියෙනවා කීයකද? එහෙනම් රුපියල් 27700ක මේ අවුරුද්ද අවසානයේට. එතකොට මම මෝටර එකක් පාවිච්චි කරන්න යන්ත්‍රය පාවිච්චි කරන්න යන්ත්‍රයේ වටිනාකම අඩු වෙනවා. අඩු කරන්න උත්තරයක් 27700 අපිට උත්තරයක් එනවා කීයද? රුපියල් 30300ක්ද? 300ක් කියලා අපිට එනවා උත්තරයක්. අපිට එනවා රුපියල් 30300ක් කියලා උත්තරය. ලේසිද නැද්ද? ලේසි. ලේසි. ඊට පස්සේ ප්‍රවාහන ගාස්තු වල 2211ක් ගෙනීමේ කුලිය ඇතුළත්. ඉතින් මාර සීන් එකනේ. ගෙනීමේ කුලිය කියන්නේ ඒකත් ප්‍රවාහන වියදමක් නේ. පොඩ්ඩක් හෝ අපි යංගඩේට. මම මෙහෙම දා ගන්නවා. මගේ ප්‍රවාහන වියදම ගිහින් බලනවා ගානේ. ශේෂ පිරික්සුමේ බලනවා. ප්‍රවාහන වියදම කීයක් තියෙනවද? ප්‍රවාහන ගාස්තු වල දෙනවා 5144ක්. මේකෙන් 2211ක් 2211ක් අඩු කරන්නකො 2211ක් 2211ක් ඇවිල්ලා මොනවලුද? ගෙනීමේ කුලිය. එහෙනම් ඇත්තටම මගේ ප්‍රවාහන වියදම කීයද එහෙනම්? දැන් මේ කියන විදිහට 3යි 3යි 9යි 2යි 2933යි 2933යි ඇත්තටම. ඇයි මේ විදියට කැඩුවේ කොටස් දෙකකට? කඩන්න හේතුව තමයි වරායේ ඉඳලා ගබඩාවට එනකන් පිරිවැයක් දරුවොත්. එහෙනම් මේ ගෙනීමේ කුලිය කියන්නේ වරායේ ඉඳලා ගබඩාවට එනකන් දරුවෝ පිරිවැය. ඒක පිරිවැයක් තමයි. හැබැයි මෙතන නෙමෙයි ඒක දාන්නේ. අපි ඉඳ තියාගත්තේ ට්‍රූල් තුනක් ආයතන දාගන්න. එහෙනම් ගිහිල්ලා ගෙනීමේ කුලිය කියලා කීයද? රුපියල් 2211ක. ගෙනීමේ කුලිය 2211යි. හරි ඉඳ තියාගත්ත තැන එකතු වෙනවා. ගෙනීමේ කුලිය අපේ සත්‍ය ප්‍රවාහන වියදම වෙන රුපියල් 2933යි. ඒක දාගන්න මෙන්න මෙතන 2933යි. ඒක ඇවිල්ලා අපේ සත්‍ය ප්‍රවාහන වියදම. ප්‍රවාහන පිරිවැය. පැහැදිලිද? කඩන්න හේතුව ඒකයි. හදාගන්න ටක් ගාලා. පෙරවැඩ ටික තියෙනවා ඔයගොල්ලෝ ගෙදරදී හදාගන්න. රයිට්. ඊළඟ එක. අඩමාන ණය වෙන් කිරීම තවත් 40කින් වැඩි කරන්න ඕනෙලු. 40කින් නෙමේ 40කින් වැඩි කරන්නලු. අඩමාන ණය. එතකොට ටක් ගාලා අඩමාන ණය කිව්ව ගමන් හරිද? අඩමාන ණය කිව්ව ගමන් ටක් ගාලා අඩමාන ණය කිව්ව ගමන් ටක් ගාලා අපි accounts දෙකක් රූල් කරගන්නවා. මේක ඇවිල්ලා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම. දැන් මේ දැන් අලුත් සිලබස් එකේ තියෙන හානි කරන අලාභ සඳහා එන කතන්දරයක්. වෙන් කිරීමක් කිව්වොත් මතක තියාගන්න ආරම්භයේ තියෙන බැර ශේෂයක්. එහෙනම් ආරම්භක ශේෂයක් තියෙනවා කීයකද? රුපියල් 130ක. බැර පැත්ත 130යි. ඒතර වෙන් කිරීමක් කිව්වොත් මතක තියාගන්න මේක ඇවිල්ලා මොන ශේෂයක්ද? බැර ශේෂයක්. මේ ඉතින් මතක තියාගන්න. බැර ශේෂයක්. අවුරුද්ද අන්තිමේදී 130ක් වෙන් කරන්න එපාලු. කීයක් වෙන් කරගන්න කියනවද? රුපියල් 170ක් වෙන් කරන්න. ඇයි 40කින් වැඩි කරන්න. එහෙනම් අවුරුද්ද අන්තිමට අදාළව ණයගැතියන්ගෙන් අපි වෙන් කරගන්න ඕන කීයක්ද? 100 කීයක්ද? 70ක්. පැහැදිලිද? එහෙනම් පට්ටලේසි මෙතනින් ආරම්භක බැලන්ස් එක දාගලා ශේෂ පිරික්සුමෙන් අවුරුද්ද අන්තිම ශේෂය මෙන්න මෙහෙම ගෙනාවා. ඕන ගානක එහෙමයි. දැන් අපි යනවා ණයගැතියන්ට. ණයගැතියෝ දීලා තියෙනවා 12120ක්. මෙතන අපි ඕන හදාගමු ණයගැතියෝ ඉන්නවා 12120ක්. ඒක වත්කමක් ජංගම මෙතනට දාගත්තා. දැන් 12120ක් හිටියට අනාගතයේදී 170ක් හම් වෙනකන් ෂුවර්. එහෙනම් මම මෙතනින් අඩු කරනවා කීයක්ද? රුපියල් 170ක් අඩු කරනවා. මොකක් කියලාද? අඩමාන ණය වෙන් කිරීම කියලා. කීයක් අඩු කරනවද? 170ක්. එහෙනම් ඇත්තටම ණයගැතියන්ගෙන් හම්බෙන්නේ කීයද එහෙනම්? අපි කැල්ලකින් ගමු බලලා
අඩමාන ණය අඩු කර ගන්නවා. එතකොට කීයක් එනවද? 11950. මේ උත්තර හරියද කියලා බලන්න පොඩ්ඩක් ආ. ඔව් 11950ක් කියලා එනවා. අපේ ඇත්ත ණයගැතියාගේ උත්තරය. එතකොට කවුරු නෙවොත් මේ ණයගැතියාගේ උත්තරය ණයගැතියාගේ උත්තරය 12120යි. මේ 170 කෝකටත් කියලා තමයි වෙන් කරේ. දැන් බලන්නකො මේක. ආරම්භ 130ක් තියෙනවා 170ක් තිබ්බා. ඒ කියන්නේ තව දුරටත් මම වෙන් කර ගන්න ඕනේ කියද්දි 40ක්. එහෙනම් ඒ 40 මට වියදමක්. එහෙනම් ඒක මම මෙන්න මෙතනින් හඳුනා ගන්නවා රුපියල් 40යි කියලා. මේක මට වියදමක්. ඇයි මම වෙන් කරගත්ත ප්‍රමාණය මදි. අපි කියන ඕන ඌණ වෙන් කිරීම. ඒක මට එන වියදමක්. ඒ 40 එනවා කොහෙටද? මෙන්න මෙතනට මොකක් කියලාද? දැන් දීලා තියෙන වචනේ මම ලියනවා. අඩමාන ණය මෙතන ඇවිල්ලා මොකක්ද? ඌණ වෙන් කිරීමක් තියෙනවා 40ක. පැහැදිලිද වැඩි? පැහැදිලි. ෂේට් එක හැදුවා, අඩමාන ණය හැදුවා, අවසාන තොගය හැදුවා, ප්‍රමාණ ගහසු කතන්දර හැදුවා, උපචිත ගෙවල් කුලිය හැදුවා. ඔක්කොම හදලා ඉවරයි. දැන් තියෙන අපිට ශේෂ පිරික්සම දිහා බලලා ටක් ගාලා දාගෙන යන්න. විකුණුම් අපි දාගමු 1,38,78,78යි. 1,38,78යි. ගැනුම් 82,350යි. ගැනුම් 82,350. දැන් fill in the blanks. fill in the blanks. ප්‍රවාහන ගාස්තු 5144යි. ඒක අපි දෙකකට කඩලා ලස්සනට දාගෙන ඉවරයි දැනටමත්. ගැනිලි 7800යි. ගැනිලි මේ තියෙන්නේ. අඩු වෙනවා මෙතනින් කීයක්ද? 7800ක්. ගැනිලි. ලිපි ද්‍රව්‍ය 3001යි. මෙතන ලිපි ද්‍රව්‍ය තියෙනවා රුපියල් 3001ක්. ලිපි ද්‍රව්‍ය තියෙනවා රුපියල් 3001ක්. ඊට පස්සේ ප්‍රචාරණය තියෙනවා 1330ක්. අපිට එක හම්බුනේ නැහැ මෙතනට දාගන්න. 1330. ඒක වියදම්නේ. වියදම් මෙතනට එනවා. කුලී 6600 කතන්දරේ අපි දාගෙන ඉවරයි නැන්ටමත්. කුලිය වැටුප්පා වේතන 26420යි. අයනම වැටුප්පා වේතන වියදමක් 26420යි. වියදමක් කොටට දාගන්නවා. බොල් ණය 877යි. බොල් ණය කියන්නේ වියදමක්. එන එක වියදමක් 877ක් මෙතනට දාගන්නවා. අඩමාන ණය වෙන් කිරීම හරි ණයගැතියෝ ටික දාගත්තා. ණය හිමියෝ 6471යි. ණය හිමියෝ මෙතනට එන්න 6471යි. 6471යි. අතැති මුදල් 177යි. මුදල් කියන වත්කමක් කියන මෙතනට එනවා කීයක්ද? 177ක්. බැංකුවේ ශේෂයක් තියෙනවා. හොඳ ශේෂයක්. අයිරාවක් නෙමෙයි. ඉඩ තියාගත්ත තැන උඩින්ම මෙහෙම ලියා ගන්නවා. බැංකු ශේෂය කියලා. රුපියල් කීයක්ද පුතේ? 1002ක්. 1002යි. ආරම්භක තොගය අපිට දීලා තියෙනවා 11927ක්. ආරම්භක තොගය මෙතනට එනවා 11927යි. right. යන්ත්‍රෝපකරණ හරි ෂේ වෙන් කිරීම හරි ආරම්භක ප්‍රාග්ධනය 53091යි. ආරම්භක හිමිකම 53091යි. ඔන්න ඔය විදිහට අපි සියලුම කතන්දර දාගත්තා. මේ ගානේ ආපසු යවුම් නැහැ. ඒත් එක්කම ආපසු යවුමුත් නැහැ. අඩු වෙන්න ඕන එකක් ඒකම නැහැ. පැහැදිලිද වැඩේ? පැහැදිලි. අපි වැඩේ ඉවරක් කරගමු. ගන්න කැල්ල එක අතට මාත් එක්ක බලන්න. විකුණුම් වලින් මේක අඩු වෙච්චාම උත්තරය කීයද? 1,38,078යි. ආරම්භක තොගය 11,927යි. ඒකට එකතු කරනවා 82,350ක්. එකෙන් අඩු වුණා බිඳුවක්. ඒක නැහැ. ආයෙ එකතු වෙනවා 2,211ක්. අපිට උත්තරයක් එනවා 96,488ක් කියලා. ඒක ඇවිල්ලා විකිණීමට ඉදිරිපත් කළ තොගයේ පිරිවැය. 96,488යි. ඒකෙන් අඩු කරනවා අපි 13,551ක්. දැන් ඔන්න ආවා. දැන් උයි ආවේ විකුණුම් පිරිවැය කීයක් එනවද? 82,937යි.
එහෙනම් විකුණුම් වලින් විකුණුම් පිරිය අඩු කරනවා 1,38,078න් කීයද 55,141යි. මෙන්න අපේ දල ලාභය 55,141යි. රයිට්. මේ ගානේ වෙනත් ආදායමකුත් නැහැ. මේ ගානේ වියදම් ටික තියෙනවා. අපි වියදම් ටික එකතු කරලා බලමු. 6,832යි. අර ඕගලන්ට කැල්කියුලේටර්ස් පාවිච්චි කරන්න හම්බ වෙන්නේ නැහැ මේකට මම දන්න විදියට. ඒක නිසා අතහුරු කරගන්න 3,000යි 1,330යි 26,420යි 877යි. අපිට වියදම් වල උත්තරය එනවා. ඔයගොල්ලෝ යටට දාගන්න පේන්නේ නැති නිසා තමයි මෙතන ගත්තේ. 50,133යි වියදම. දැන් ඔයාලට තේරෙනවා වියදම වලට ආදායම වැඩි එන අනිවාර්යයෙන්ම ලාභයක් තියෙනවා. 55,141ක් අපි අඩු කරනවා. අපිට ලාභය එනවා කීයද රුපියල් 50,000 නෙමෙයි 5,008ක්. මෙන්න මේ ලාභය මෙන්න මෙතනට අපි මාරු කරනවා. කීයක් කියලාද රුපියල් 5,008ක් කියලා. රයිට්. ජංගම නොවන වත්කම් වල උත්තරය එකයි තියෙන්නේ 30,300යි. ජංගම වත්කම් ටික අපි එකතු කරනවා 13,551යි 11,950යි 1,002යි 177යි. ලස්සනට අපිට උත්තරයක් එනවා කීයකද? මෙතනට 26,680ක් එනවා. මේවල ජංගම වත්කම් මේ ජංගම නොවන. දැන් දෙක එකට එකතු කරනවා 30,300යි. අපිට උත්තරයක් එනවා කීයකද? 56,980ක් කියලා එනවා. කවුද අපේ වත්කම් වල උත්තරය? 56,980ක්. දැන් මේ හිමිකමේ වගකීම් වල එකතුව මේකට සමාන වෙන්න ඕනේ. බලමු සමාන වෙනවද කියලා. සමාන නැතුනොත් එහෙම මල ප්‍රශ්නයක්. බලමු සමාන වෙයි ගොඩක් වෙලාවට. 91යි 5,008ක් එකතු කරනවා. එකෙන් අඩු කරනවා 7,800ක්. හිමිකමේ එකතු වෙනවා කීයක්ද? 50,299ක්. මේ ගන්න වගකීම් නැහැ. මේ ජංගම නොවන ජංගම වගකීම් වල එකතුව අපි ඉස්සරහට ගමු. 210යි 6,471යි. එතකොට අපිට උත්තරයක් එනවා 6,681යි. මෙන්න ආව හිමිකම මෙන්න ආව වගකීම් මේ දෙන්න වුණා කරලා එකතු කරලා යටට අපි දාමු. කීයක්ද? 5,299යි 56,000 අන්න උත්තරයක් එනවා කීයකද? 56,000 කීයකද? 980. මේ යටට දාන්න ඕනේ. මම උඩින් දාගත්තේ මට නැමෙන්නත් බෑ. ලේසි. දැන් උත්තර දෙක සමානයි. මගේ වත්කම් වලින් වත්කම් හිමිකම් දන වගකීම් වලට ඔන්න මොකද උනේ සමාන වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි ගානක් සාර්ථක අවසන් කරන්නේ. හදා ගන්නට.